And now, live at 6:50. අයිබෝවන් රට මිලන අපේ ස්වර්ණවාහිනිය ශ්‍රී ලාංකේය අභිමානය සමගින් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබ මුණ ගැසෙනවා. සූදානම් අදත් දවස උණුසුම් කළ පුවත් පිළිබඳව ඔබ හමුවේ තබන්න. පනවා තිබූ සංචරණ සීමා පැය 19ක් සඳහා ලිහිල් කිරීමත් සමග ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගර කරා පැමිණීමෙන් ඇතැම් ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් හටගත්තා. ඇතැම් පිරිස් නිරෝධායන නීති පවා නොතකා භාණ්ඩ මිලදී ගැනීමට යොමු වීමත් සමග පොලිසිය එය පාලනය කිරීමට මහත් පරිශ්‍රමයක් දරනු දක්නට ලැබුණා. සංචරණ සීමා ලිහිල් කළ අද දිනේදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් තම නිවස ආසන්නයේ පිහිටි වෙළඳසැල වෙත ගමන් කිරීමට හැකියාව පවතිනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සාමාන්‍ය ජනතාවට වාහනවලින් යතුරු පැදිවලින් හෝ පා පැදිවලින් ගමන් කිරීමට හැකියාවක් නොමැති අතර මාර්ගයේ සහ වෙළඳසැල්වල වාහන නැවැත්වීමද තහනම්. අද සහ සංචරණ සීමා ලිහිල් කරන සෙසු දිනයන් දෙකේදී සිල්ලර වෙළඳසැල්, ඖෂධ අලෙවිසැල්, මාළු මස් සහ එළවලු වෙළඳසැල්, ඉන්ධන පෙරවුම්හල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයන ආයතන පමණක් විවෘතව තැබීමටයි අවස්ථාව හිමිව ඇත්තේ. මේ අතර අද අලුයම සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළඳසැල් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව පැමිණ සිටි අයුරු දැක ගන්නට ලැබුණා. කොළඹ ප්‍රදේශයේ බොහෝ වෙළඳසැල් වලට ජනතාව තම රථවාහන වලින් පැමිණෙන අයුරුද දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඇතැම් පිරිස් සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් වලට අනුගතව භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණ සිටියා. නීතිය ගැන මිනිස්සු දකන්නේ නැත්නම් ඒ රටෙන් ඇති වැඩක් නැහැ. කිලෝමීටර් එකමාරක් ළඟ තියෙනවා සුපර් මාකට් එකක් අපි පයින් තමයි. ස්වමේන සාර්ථකයි ඉතින් මේ මිනිස්සු දැනගන්න ඕනේ නේද? මේක විහිළුවක්. ඇත්තටම මේක විහිළුවක්. දවස් 14කට මම බඩු ගන්න ආවා. අර ඒක අහන්නේ නැද්ද කියන්නේ? කොළඹ දිස්ත්‍රික්කයේ මෙන්ම ගාල්ල, මාතර හා කළුතර යන දිස්ත්‍රික්කවලටද නිරෝධායන නීති පවා නොතකා විශාල පිරිසක් එක්රොක්ව භාණ්ඩ මිලදී ගන්නා අයුරු දක්නට ලැබුණා. තවත් එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද රාත්‍රී දිවයිනට ළඟා වීමට නියමිතයි. සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට රැගෙනීමට නියමිතව තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ චීනයේ ප්‍රධානයක් ලෙස එය මෙරටට ලැබෙන බවයි. මේ අතර තවත් එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන එන්නත් කරන වැඩසටහන් මෙන්ම ඉදිරියේදී ලැබීමට නියමිත එන්නත් විශේෂ ක්‍රමවේදයකට අනුව ලබා දීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පත්තරේ වැඩසටහනට එක්වමින්. වයස අවුරුදු 20ට වැඩි ශ්‍රී ලාංකිකයෙකුට ඕනම ශ්‍රී ලාංකිකයෙකුට එන්නත් කරණය කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි එන්නත් අවශ්‍යතාවය ඉල්ලුම් කරන කටයුතු කරලා තිබෙන්නේ. එකවර එන්නත් කරණය කිරීමට ආරම්භ කිරීමට අතිගරු ජනාධිපතිතුමා COVID-19 මර්ධනය සඳහා එන්නත් කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වන අතර දැනට මෙරට තුළ ඔක්ස්ෆර්ඩ්, ඇස්ට්‍රසෙනෙකා, කොවිෂීල්ඩ්, සයිනෝෆාම් සහ ස්පුට්නික් V යන එන්නත් වර්ග තුනම භාවිතයට ගැනෙනවා. ඊයේ ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව පුද්ගලින් 7505 දෙනෙකුට ලබා දුන් අතර සයිනෝෆාම් එන්නතෙහි පළමු මාත්‍රාව පුද්ගලින් 2000කට ලබා දීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව 3,38,493කට ලබා දී ඇති අතර සයිනෝෆාම් එන්නතෙහි පළමු මාත්‍රාව 5,16,259කට ලබා දී තිබෙනවා. ස්පුට්නික් V එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 14,984ක්. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ ඔහුගේ බිරිඳටද COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ සමගින් දේශීය කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳවයි මේ විමසා බැලීම. ඒ සමගින්ම තවත් විශේෂ පුවතක් වෙත අප අවධානය යොමු කරනවා. දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තෝරාගත් රෝහල් 25ක දැඩි සත්කාර ඒකක හා සම්බන්ධ විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන 25ක් ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. ඊයේ පැවතිච්ච කැබිනට් මණ්ඩල රැස්වීමේදී සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා දේවී වර්ණී ආරච්චි මැතිණිය රටේ කොරෝනා තත්ත්වය පිළිබඳව සහ පාලනයත් ප්‍රතිකාර කිරීමත් පිළිබඳව වැදගත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා. එහිදී මුළු දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් රෝහල් 25ක රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා හයි ඩිපෙන්ඩන්සි යුනිට් එහෙම නැත්නම් දැඩි සත්කාර ඒකක හා සම්බන්ධ වන විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන 25ක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය මගින් ලබා දීලා තිබෙනවා. ඇත්තටම ඇයි ඇමරිකා එක්සත් ජනපදයේ 4 වෙනි මට්ටමේ සංචාරක සීමාවක් දාන්නේ? ඇමරිකානු එක්සත් ජනපදයේ විවිධ නිර්ණායක භාවිතා කරමින් ඔවුන්ට විවිධ රටවලට මේවා මේ සංචරණ සීමා පනවනවා. ඒක ලෝකෙම සිදුවෙච්ච තත්වයක්. විවිධ රටවල් වල තත්ත්වය අනුව කාලීනව ඒක වෙනස් වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මේක දීර්ඝකාලීන පවතිනවායි කියලා. අපේ රටේ රෝගීන් තත්ත්වය පාලනය කර ගැනීමට ඉදිරි සති 2ක හෝ 3ක කාලය තුලදී අපිට හැකියාව ලැබුණොත් උන්ගේ සංචරණ සීමා ඉවත් කරයි. ඒක අපේ රෝගය පාලනය කර ගැනීමට අපි දක්වන උනන්දුව සහ හැකියාව මත තීන්දුව වෙන කාරණයක්. ග්‍රාම සේවක වසමකට කඩ දෙක විවෘත කරන්න අවසර දීලා තියෙනවා. මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ සංචරණ සීමා අනවාර්ය වෙන දිනවලත් ඇතුළුවද නැතිනම් අනිත් රට විවෘත කරන දිනවලට පමණයිද? නෑ මේක සංචරණ සීමා පවනවලා තියෙන දවස්වලටත් හදිසි කාරණයකදී මිලදී ගැනීමක් සිදු කරන්න ඒක විවෘතව තබා ගන්න අවසර ලබා දෙනවා. එහෙම ස්ථාන දෙක ග්‍රාමීය කමිටුව මගින් තීන්දුව කරලා ප්‍රාදේශීය ලේකම්තුමා අවසරය ලබා දෙයි. කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් පවතින නෞකාවේ පිපිරීම් රැසක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා. එත් සමගින් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සමාජිකින් 25 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදා විසින් ඉන් මොදා ගැනීමට කටයුතු කළා. සිංගප්පූරු දජය සහිත එක්ස්ප්‍රස් පර්ල් නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාව තුළ ගිනි ගැනීමක් ඇතිව තිබුණේ පසුගිය 20 වනදායි. ඒ අවස්ථාවේම නෞකාව කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 10ක පමණ දුරකින් මුහුදේ නැංගුරම්ලා තිබූ අතර ඒ අවස්ථාවේ එම නෞකාවෙහි බහලුම් 1486ක රසායනික ද්‍රව්‍ය හා රූපලාවන්‍ය ද්‍රව්‍ය අඩංගු බවට පසුව අනාවරණය වුණා. ඒ අතර නයිට්‍රික් ඇසිඩ් මෙට්‍රික් ටොන් 25ක පමණ ප්‍රමාණයක් අන්තර්ගතව තිබූ බවද හෙළි වුණා. නෞකාවේ ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වරාය අධිකාරිය හා ගුවන් හමුදාවේද සහයෙන් මෙහෙයුම් සිදු කෙරුණා. නෞකාවේ ඇති වූ ගින්නත් සමගින් එහි සිටි විදේශීය ජාතික කාර්ය මණ්ඩල සමාජිකයන් 25 දෙනා බේරා ගැනීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළා. ඒ අතර සිටි තුවාල ලැබූ ඉන්දිය ජාතිකයන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණා. මේ වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න එහි අභ්‍යන්තරයටද දැඩිව පැතිර ගොස් ඇති අතර මුහුදේ පවතින සුළං තත්ත්වයේ වැඩිවීම සහ සාගරයේ කැළඹිලි සහගත තත්ත්වයට අමතරව නෞකාවේ බහලුම් තුළ ගබඩා කර තිබූ අන්තරායක භාණ්ඩ හේතුවෙන් පිපිරීම සිදුවන්නට ඇති බවට සැක කෙරෙනවා. මෙවන් වාතාවරණයක් තුළ නෞකාවේ ගින්න නිවා දැමීමට අපහසු මට්ටමකට ළඟා වී ඇති අතර ගිනිගන්නා නෞකාව ඈත දියඹට ඇදගෙන යාමට තීරණය වී තිබෙනවා. දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ මාර්ගගත සැලැස්ම අමාත්‍යවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝජිතයන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමන් හමු වුණා. එහිදී දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ මාර්ගගත සැලැස්ම අමාත්‍යවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කෙරුණා. පොහොර භාවිතය, භූමිය, ජෛව විවිධත්වය, අපද්‍රව්‍ය කළමනාකරණය, වායුගෝලය, කර්මාන්ත, පුනර්ජනනී බලශක්තිය, නගර සහ පාරිසරික අධ්‍යාපනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ අත්කරගත යුතු ඉලක්ක සහිත සැලසුම් සකස් කිරීම ජනාධිපතිතුමන් විසින් අදාළ අමාත්‍යවරුන්ට පවරා තිබුණා. ඒ අනුව අමාත්‍යංශ විසින් පුළුල් අධ්‍යයනයකින් පසු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කර තිබුණා. මේ අතර පරිසර සංවේදී කලාප හඳුනා ගනිමින් වන ඝනත්ව වැඩි කිරීම සහ වන රක්ෂිත තුළ වන ආවරණය ඉහළ නැංවීම සඳහා හඳුනාගත් භූමිවල වගාවන් කඩිනම් කිරීම පිළිබඳ මේ සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. දැන් අපේ අර වන ප්‍රමාණය කොච්චරද අපි ලංකාවේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ? හෙක්ටයාර් 55000ක් වගා කරන්න ඕන අලුතෙන්. ඇත්තටම හැබැයි මේකේ හොඳ සර්වේ එකක් කරොත් මේ කාටවත් ඩිස්ටර්බ් නොවි ඕන තරම් තියෙනවා තැන් මේ වන රක්ෂණවල හිස් වෙච්ච තැන්. ඒවා තමයි අපි කරන්න ඕන. මම අර කිව්වේ විශේෂයෙන්ම මහා පරිමාණයේ කම්පනීස් එහෙම ගිහිල්ලා සුද්ධ කරලා මේ
කටුපොල් එහෙම වවපු පැති ඒවා තෝරගෙන තමයි මුලින්ම කරන්න ඕනේ. අපි දැන් මේක ආරම්භ කරලා තියෙන්නේ සාමාන්‍ය ගොවියාගේ තැන්වකින් තමයි පටන් ගන්න තියෙන්නේ. එතන තමයි මේකේ වැරද්ද වෙලා තියෙන්නේ. ඒ තමයි අද දවසේ වඩාත්ම අවධානයට ලක්වුණු පුවත්. ඒ ගැන වැඩි විස්තර සමගින් අද රාත්‍රිය 8ට අප ඔබ මුණ ගැසෙනවා.